නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ ජීවිතාවබෝධය පිණිස පවතින උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකානුකම්පාවෙන් යුතුවම දේශනා කළ අපගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නේ පිටියගම වත්ත තිත්තගල්ල අහංගම යන ලිපිනේ පදිංචි මේ වන විට විදේශගතව අධ්‍යාපනය ලබන පින්වත් දමිත් චින්තක බටුවංගල මහතා විසින් එතුමාගේ ඒ අධ්‍යාපන කටයුතු, ඒ කරන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම පිණිස මේ ධර්ම දානමය පිනේ ආශිර්වාදය හේතු වේවා කියන අදහස මූලික කරගෙන පින්වතුනේ, ධර්මය ඇසීම, බණ ඇසීම අපේ ජීවිතයට කොයි තරම් වටිනවද? බණ අහනවා කියන එක කොච්චර උපකාරී වෙන දෙයක්ද? ආන් ඒ ගැන රහතන් වහන්සේලා දැරූ අදහස අද මේ ධර්මයෙන් ඉගෙන ගන්නට ලැබෙනවා. ඒ කියන්නේ අද මම මේ ධර්ම දේශනාව කරන්නට ආරම්භ කරන්නේම රහතන් වහන්සේ නමකගේ තේර ගාථාවෙන්. ඒ තේර ගාථාව වදාළේ මහා චුන්ද කියන මහරහතන් වහන්සේ. මා හිතනවා ඔබ සාමාන්‍යයෙන් රහතන් වහන්සේලා ගැන කතා කරනකොට ඇසූ නමක් මහා චුන්ද මහරහතන් වහන්සේ. මහා චුන්ද මහරහතන් වහන්සේ හරි ලස්සන ගාථාවක් වදාලා ජීවිතයට අතිශයින් වටින. සුසුසා සුත වඩ්ඩනී සුතං පඤ්ඤාය වඩ්ඩනං පඤ්ඤාය අත්තං ජානාති ඥාතෝ අත්තෝ සුඛවහෝ. උන්වහන්සේ වදාලා බණහන්ට කැමති කෙනා තුළ ධර්මඥානය වැඩෙනවා. ආන්නේ ධර්මඥානය තුළින් තමයි ඔහුගේ ප්‍රඥාව වැඩෙන්නේ. යථාර්ථය අවබෝධ කරගන්නට ඒ ප්‍රඥාවෙන් පුළුවන්. යථාර්ථය අවබෝධ කළාම තමයි සැප ලැබෙන්නේ. මේ එක තේර ගාථාවක්. හැබැයි මේ එක තේර ගාථාව ඇතුලේ ජීවිතේ සැපවත් කරගන්න සම්පූර්ණ වැඩපිළිවෙල තියෙනවා. ජීවිතේ සැපවත් කරගන්නවා කියලා කියන්නේ කුමකින් ලබන්න පුළුවන් දෙයක්ද? බලන්න මේ තේර ගාථාව විමසනකොට අපිට තේරෙනවා ජීවිතේ සැපවත් වෙන්නේ යථාර්ථය අවබෝධ කළොත්. ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගත්තොත් ජීවිතේ සැපවත් වෙනවා. බොරුවක් අස්සේ රැවටිලානේ පින්වතුනි මේ දුක් විඳින්නේ ඔක්කොම. ඇත්ත හරි විදිහට අවබෝධ කරගත්තොත්, ඒ ඇත්ත අවබෝධ කරගත්ත කෙනාට සැප ලැබෙනවා. එහෙනම් සැප ලබන්න කැමති නම් මොකද්ද කළ යුත්තේ? යථාර්ථය අවබෝධ කරගන්න එක. යථාර්ථය අවබෝධ කරගන්න නම් තව එකක් තියෙන්න ඕන. මොකද්ද යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස තිබිය යුත්තේ? ප්‍රඥාවයි. යථාර්ථය අවබෝධ කරගන්න ලැබෙන්නේ මොකකින්ද? ප්‍රඥාවෙනුයි යථාර්ථය අවබෝධ කළ හැක්කේ. යථාර්ථය අවබෝධ කරගන්න කැමති කෙනා ලබන්න කැමති විය යුත්තේ ප්‍රඥාවයි. එහෙමනම් මේ ප්‍රඥාව කියන එක කුමකින්ද ලැබෙන්නේ? ප්‍රඥාව ලැබෙන්නේ ධර්මඥානය තුළින්. ඒ උවමනා කරන ප්‍රඥාව කියන එක අපිට කොහෙන්ද හම්බ වෙන්නේ? දහම් දැනුමින්, ධර්මයේ තුලින්. ධර්මයේ නැත්නම් අපිට ජීවිතේ සැපවත් කරගන්න උවමනා කරන ප්‍රඥාව නැත. අපි මේ ජීවිතේ
ගත කරනකොට අපිට මේ රැකී රක්ෂාව කරන්න උවමනා කරන නුවණක් බාහිරින් ඉගෙන ගන්න ලැබෙයි. අපේ රස්සාව ඊට පස්සේ අපේ මාසික වැටුප මේක ලබා ගන්න උවමනා කරන ඥානෙ අපිට බාහිරින් ලැබෙයි. හැබැයි ජීවිතය අවබෝධ කරන්න උවමනා කරන එක හම්බ වෙන්නේ නැහැ. ඒක හම්බ වෙන්නේ කොතනින්ද? දහම් දැනුම තුලින්. එහෙමනම් අපි හොයන්න ඕනේ දහම් දැනුම. ධර්මඥානය ලැබෙන්නේ කොතනින්ද? බණ අහන්නට කැමති කෙනා තුලයි. බණ අහන්නට කැමති නම් බණ අහන්න එයාගේ ධර්මඥානය වැඩෙනවා. ධර්මඥානය වැඩෙන්න ඒ තුලින් ඔහුගේ ප්‍රඥාව වැඩෙනවා. ආන්ගේ ප්‍රඥාවෙන් තමයි ජීවිතයේ යථාර්ථය දකින්න පුළුවන් වෙන්නේ. ජීවිතයේ යථාර්ථය දැක්කොත් තමයි සැප ලැබෙන්නේ. බලන්න කොච්චර ලස්සනද? කොයිතරම් සුන්දරද මේක? සම්පූර්ණයෙන්ම ජීවිතේ සැපවත් කරගන්න පිළිවෙල මෙතන සතර පද ගාථාවකින් කතා කරලානේ. මේන්න සැබෑම රහතුන්ගේ දහම. එක සතර පද ගාථාවකින් මුළු ජීවිතේම සැපේ ගැන රහතන් වහන්සේලා වදාලා. එහෙනම් පින්වතුනේ ආස කරන්ට බණ ඇසීමට ආසා කරන්න. සුස්සූසා ආසාවෙන් බණහන්ට. සෝතං ඕදහති කන් යොමාගෙන බණහන්ට. ඕහිත සෝතු ධම්මං සුනාති කන් යොමාගෙන ඔබ බණ අහද්දී අත්තං ගන්හාති අර්ථවත් දෙය තමන්ගේ ජීවිතයට වැටහීමක් ඇති කරන දෙය තමන්ගේ ජීවිතය ගැන විශාල පැහැදිලි බවක් ඇති වෙන දෙය ආසාවෙන් වැළඳ ගන්න. අනත්තං විංචති ඒ බණපද කතා කරනකොට නොතේරෙන තැන් තියෙන්න පුළුවන්. ඒ නොතේරෙන තැන ගැන මහා ලොකුවට කල්පනා කර ඉන්න එපා. අර්ථවත් දෙයට ආසාවෙන් ඒ වැළඳගෙන ධර්මය අහන්න. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති මේ ධර්මයේ මේ දහම් පදේ මං අවබෝධ කරගන්න ඕනා කියන අදහසින් අහන්න. ආන් එහෙම අහන කෙනාට එයාගේ ජීවිතය තුළ ධර්මඥානයේ වේගින් වැඩෙන්න පටන් ගනී. ඒ ධර්මඥානයෙන් තමයි අපිට යම් කලෙක අපේ ප්‍රඥාව වැඩිලා ජීවිත අවබෝධය ඇති වෙලා මේ ධර්මය අවබෝධ කරගන්න ඊළඟට ඇත්තටම සැපයටපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ගාථාව වදාලේ කවුද? මහා චුන්ද මහරහතන් වහන්සේ. කවුද මේ මහා චුන්ද මහරහතන් වහන්සේ කියන්නේ? මහා චුන්ද මහරහතන් වහන්සේ ගැන කියනවා නම් අපිට ඒ ගැන කියන්න වෙන්නේ මෙන්න මෙහෙම. මීට 91 කල්පයකට පෙර විපස්සී බුදු සසුනේ විපස්සී බුදුරජාණන් වහන්සේ උදෙසා මැටි පාත්‍රයක් පූජා කළ පින්වන්තයාය ඔහු. ඒ උත්තමයන් වහන්සේ ගැන කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා විපස්සී බුදුරජාණන් වහන්සේ උදෙසා මනාව සැකසූ මැටි පාත්‍රයක් පූජා කළ පින්වන්තයා. ඒ පින ගැන කියනකොට ඒ මැටි මාත්‍රයේ පිදූ පින වර්ණනා වෙනවා. යථාපි බද්දකේ කෙත්තේ බීජං අප්පම්පි රෝපිතං. හොඳ සාරවත් කුඹරක බිත්තර වී පොඩ්ඩක් වෙන්න පුළුවන් රෝපණය කරන්නේ. සම්මා දහරං පවෙක්ඛන්තං පලං තෝසේති කස්සකං. හොඳට වැහි වතුර ටිකක් වැටෙනවා නම් අස්වෙන්න ගොවියාගේ හිත ඒකාන්තයෙන් සතුටු කරනවා. ඇයි? කුඹුර සරුයි. අන්න ඔය වගේමයි කියනවා බුද්ධ ක්ෂේත්‍රය. අග්‍ර දක්ෂිණීය වූ බුද්ධ ක්ෂේත්‍රය තුල, බුද්ධ ක්ෂේත්‍රය කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ උදෙසා, මහා ගුණ ඇති බුදුරජාණන් වහන්සේ උදෙසා යමක් පුදනවා. පිදූ දේ මොකද්ද? පාත්‍රයක්. මැටියෙන් කරවපු පාත්‍රයක්. ඒක රන් නෙමෙයි, ඒක රිදී නෙමෙයි, මහ වටින එකක් නෙමෙයි. මැටි පාත්‍රයක්. ඒ මැටි පාත්‍රයේ පිදූ පින හරියට මනාව සකස් කළපු කුඹුරක බිත්තර වී වැපිරුවා වගේ. සම්මා දහරං පවෙක්ඛන්තං මනාව වැසි දහරද වැටෙනා විට මොකද්ද පින්වතුනි මේ පින කියන එක රෝපණය වෙන්න වැටෙන වැස්ස. පින කියන එක පෝෂණය වෙන්න වැටෙන වැස්ස මොකද්ද? පිනෙන් සතුටු වීමයි. පිනෙන් සතුටු වීමයි ඒ වර්ෂාව. ප්‍රීති වැස්ස. පිනෙන් ඇති කරගන්න ප්‍රීති ප්‍රමුදිත බව
නිතර උපද්දනවා නම් නිතර වැහි වැටෙනවා. පලං තෝසේ තික්කස්සකන්. ඉතින් ඒ පිනේ විපාකේ ඒකාන්ත වශයෙන් ඒ පින රැස් කරගත්ත කෙනාගේ ජීවිතේ සැපවත් කරනවාමයි. මේ චුන්ද මහරහතන් වහන්සේ කියලා කියන්නේ ওই විදිහට විපස්සී බුද්ධ ශාසනේ මීට 91 කල්පයකට පෙර පින් රැස් කරගෙන මේ ජීවිතේ උපන්නේ නාලක ගමේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බාල සහෝදරයා විදිහට. සාරිපුත්ත මහරහතන් වහන්සේට සහෝදර සහෝදරිය කීප දෙනෙක් හිටියනේ. ඒ අතරේ එක්කෙනෙක් තමයි චුන්ද. ඊටාම සුන්දරයි කියනවා. ඒ සුන්දර නිසාම තමයි නම යෙදලා තියෙන්නේ චුන්ද කියලා. මේ චුන්ද තරුණ වයසට එනකොට වැඩිමහල් සහෝදරයාගේ පාරම ගියා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන දහම් කතා අහන්න ලැබෙන්නේ නැති, ඇසුරු කරන්න ලැබෙන්නේ නැති. ඒ අනුවම ගිහිල්ලා ගෞතම සාසනය පැවිදි වුණා. පැවිදි වෙච්ච මේ උත්තමයන් වහන්සේ හරිය පින්වන්තයි. ඇයි හරිය පින්වන්තයි කියන්නේ පින්වතුනි? ශාස්ත්‍රෝන් වහන්සේට අපේ ලෞතර භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේට අපෝපස්ථාන කරන්නට ලේසියෙන් කෙනෙකුට ලැබෙන්නේ නැහැ. හැබැයි බුදුරජාන් වහන්සේට උපස්ථාන කිරීමේ ලාභය මේ චුන්දයන් වහන්සේට ලැබුණා. අවස්ථා කීපයක් ගැනම දේශනාව තුළ සඳහන් වෙනවා. චුන්ද මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේට අපෝපස්ථාන කරපු. කොටිම චුන්ද මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවනට වඩින අවස්ථාවේදී පවා බුදුරජාන් වහන්සේට මේ වැඩහිඳීම පිණිස සංගල සිවුර අතුරලා ආසන සකස් කරලා අපෝපස්ථාන කරපු උත්තමයා. ඒ චුන්ද මහරහතන් වහන්සේ අරහත්ත්වයට පෙර රහතන් වහන්සේ බවට මේ පත් වෙන්න පෙර ගොඩාක් මේ භාග්‍යතුන් වහන්සේත් එක්ක ධර්ම කතාත් කරලා තියෙනවා. ඉතින් ඒ ධර්ම කතා ගැන අපිට මේ පුංචි වෙලාව ඇතුලේ ඒ සියල්ල විස්තර කරන්න විදිහක් නැහැ. ගොඩාක් දේශනා සඳහන් වෙනවා චුන්ද මහරහතන් වහන්සේ සම්බන්ධ. ඒ චුන්ද මහරහතන් වහන්සේගේ ජීවිතේ විශේෂයෙන් කියනවනම් අද මේ බණපදේ අහන්නකොට ඔබට විශේෂයෙන් මතක තියාගන්න පුළුවන් අද කා ගැනද අහන්නේ කියලා. චුන්ද මහරහතන් වහන්සේගේ විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ශාස්ත්‍රෝන් වහන්සේ ගිලන් වෙලා ඉන්න වෙලාවක ශාස්ත්‍රෝන් වහන්සේට නිරෝගී සුවය සැලසීම පිණිස ධර්මපරියායක් කියන්න පින්වන්ත වුණා. බුදුරජාණන් වහන්සේ එක කාලෙක ගිලන් වුණා. ඒ ගිලන් වෙලා වැඩ ඉන්නකොට අපෝපස්ථාන කරේ චුන්ද තෙරුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ළඟට චුන්ද තෙරුන් වහන්සේ ගියාම භාග්‍යතුන් වහන්සේ වදාලා චුන්දය ඔබට බොජ්ජංග ධර්ම වැටහේවා. ඔබට බොජ්ජංග ධර්ම වැටහේවා කියලා. එතකොට චුන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සති ධම්ම විදය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග මුල් කරගෙන බොජ්ජංග ධර්මයේ වදාලා ඒ ධර්මය අහනකොට ඒ ධර්ම දේශනාවසානයේ බුදුරජාණන් වහන්සේ සුවපත් භාවයට පත් වුණා. එතකොට ශාස්ත්‍රෝන් වහන්සේට සුවපත් වීම පිණිස ධර්මපරියායක් සිහිපත් කරපු පින්වන්තයා චුන්ද මහතෙරුන් වහන්සේ. මේ චුන්ද මහතෙරුන් වහන්සේගේ ජීවිතය ගැන කියන්න ගියොත් පින්වතුනි මේ සූත්‍ර පිටකේ පුරා නොඑක් ආකාරයෙන් චුන්ද තෙරුන් වහන්සේ ගැන විස්තර විහිදිලා පැතිරිලා තියෙනවා. ඒ අතරේ මා අද තෝරගත්තා චුන්ද තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේත් සමග කරපු ලස්සන ධර්මපරියායක් ඔබට කියලා දෙන්න. මේ ධර්මපරියාය අපේ ජීවිතයට ගොඩාක් අතිශයින්ම වටින එකක්. ඒ කිව්වේ බොහෝ දෙනෙක් කැමති පින්වතුනි පිරිසිදු හිතකට, ලස්සන හිතකට, සැප විඳින හිතකට හැමෝම කැමතියි. මම හිතනවා ඥානවන්ත මිනිස්සෙක් කවදාවත් කැමති නැහැ විදව හූල්ල ඉන්න. මෙලොවේවත් පරලොවේවත්. මිනිස්සෙක් කැමති ලස්සන හිතකට. මූලිකව මේ දේශනා අහනකොට ඒ දේශනා තුළ අපි කුසල් අකුසල් ගැන කතා කරනකොට නුවණ තියෙන අයට හිතෙනවා අනේ අපිට මේ තියෙන අකුසල් අඩුපාඩු මෙව්වා හදාගෙන අපිටත් පුළුවන් නම් මේ ස්වාමීන් වහන්සේලා කියන විදිහට මේ ධර්මයෙන් සඳහන් වෙන විදිහට හිත පිරිසුදු කරගන්න කියලා හිතන ඕනේ තරම් අය ඇති. අන්න ඒ අයට අද මේ ධර්මයේ උපකාරය.
පින්වතුනි හිත පිරිසුදු කරනවා කියන එක උපක්‍රමයෙන් කරගත යුතු එකක්. කිලිටි වෙච්චි වස්ත්‍රයක් අපුල්ලලා හොදලා පිරිසුදු කරගන්නවා වගේ කිලිටි වෙලා තියෙන භාජනයක් අතුල්ලලා සුද්ධ කරගන්නවා වගේ හිත කියන එක වුණත් පිරිසුදු කරගන්න තියෙන්නේ යම් උපක්‍රමයකින්. හිත පිරිසුදු කරන්න කැමති කෙනෙකුට ලස්සන උපක්‍රම ටිකක්. ඇත්තටම උපක්‍රම 5ක් අද මේ ධර්මයෙන් කියලා දෙනවා. ඒ උපක්‍රම 5 යෙදුවොත් එයාට ඒකාන්ත වශයෙන් හිත සුවපත් කරගන්න පුළුවන්. චුන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක මේ කතාව කරනකොට මේ දහම් කතාව අහනකොට ඇත්තටම උන්වහන්සේ කෙලෙස් නැසලා නැහැ. රහතන් වහන්සේ නමක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ සමීපයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක මේ කාරණාවක් කිව්වා. ඒ කාරණාවේදී ඇත්තටම මේ දේශනාව පින්වතුනි දීර්ඝ දේශනාවක්. ඒ නිසා අපි මේ දේශනාවෙන් තෝරගත්ත කොටසක් ඔබට කියලා දෙන්නේ. මේ දේශනාව අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. දේශනාවේ නම සල්ලේක සූත්‍ර දේශනාව. මේ සල්ලේක සූත්‍ර දේශනාව භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ චුන්ද තෙරුන් වහන්සේට. චුන්ද තෙරුන් වහන්සේ අහනවා ස්වාමීනි කොහොමද නිකලස් ජීවිතයක් කෙලෙස් නැති සැප සහිත කෙලෙස් වලින් පීඩා විඳින්න නැති ලස්සන ජීවිතයක් උපදවා ගන්නේ. මේ කෙලෙස් වලින් පීඩා විඳින්න නැති හිතක් ජීවිතයක් කොහොමද ස්වාමීනි උපදව ගන්නේ කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට පරියාය ටිකක් වදාලා. ඒ පරියායෙන් පළවෙනි එක තමයි සල්ලේඛ පරියාය. කෙනෙක් කැමතිනම් තමන්ගේ ජීවිතේ කෙලෙස් දුරු කරලා අකුසල් දුරු කරලා හිත අපිරිසුදු කරන ඒවා දුරු කරලා ලස්සන හිතක් ඇති කරගන්න පළවෙනි ක්‍රමය තමයි සල්ලේඛ පරියාය. සල්ලේඛ පරියාය කියලා කිව්වෙ මොකද්ද? කෙලෙස් දුරු කරන්නට ආසා කිරීම. සල්ලේඛ කියලා කිව්වේ නිකලස් ජීවිතයකට සැනසුණු ජීවිතයකට ආසා කිරීම. ආසා කරන්න ඕන මේ මම සත්තු නොමරන ජීවිතයක් ඇති කරගන්න ඕන. සතුන්ට හිංසා නොකරන ජීවිතයක් ඇති කරගන්න ඕන. මේ ලෝකේ අනිත් අය ඉන්න පුළුවන් සත්තු මරමින්. හැබැයි මං සත්තු මරන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. මේ ලෝකේ අනිත් අය ඉන්න පුළුවන් හොරකම් කර මං හොරකම් කරන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. මේ ලෝකේ අනිත් අය ඉන්න පුළුවන් සත්තුන්ට හිංසා කර අනේ මං සත්තුන්ට හිංසා නොකර ඉන්න ඕන. මේ ලෝකේ අනිත් අය ඉන්න පුළුවන් සල්ලාලකම් කර මං සල්ලාලෙක් නොවී ඉන්න ඕන. මේ ලෝකේ අනිත් අය ඉන්න පුළුවන් බොරු කිය කේලම් කිය මං බොරු කේලම් කියන්නේ නැතුව ඉන්න ඕන. අන්න එහෙම හිතීම. සල්ලේක පරියාය කියලා කිව්වේ මොකද්ද? මේ ලෝකයේ තමන් පිරිසිදු කෙනෙක් විදිහට ඉන්න ආස කිරීම. දැන් සමහර කෙනෙකුට ඒකත් නැහැ නේ පින්වතුනි. තමන් පිරිසිදු කෙනෙක් විදිහට ඉන්න ආස කරන්න ඕන. දැන් සමහරු ඔබ දැකලා ඇති මේ ඔහි අපිරිසිදු ඇඳුම් ඇඳගෙන මේ මහා මේ කහට ගෑවිච්චි කුණු ගෑවිච්චි ඇඳුම් ඇඳගෙන ඔහි ඉන්නවනේ. විශේෂයෙන් බලන්න නොදරුවෝ සෙල්ලම් කරන්න ගියාම තියෙන ජරාවවල් ඔක්කොම ගාගෙන ඒ ඇඳුම් ඇඳගෙන ඔහි ඉන්නව නේද? නොදරුවෝ නිසා. හැබැයි වැඩි වියටපත් වෙනකොට අනුක්‍රමිකව වයසින් වැඩෙනකොට ආස කරනවා නේද ලස්සන ඇඳුම් අඳින්න. කහට චුට්ටක්වත් ගෑවිච්ච නැති ඇඳුම් අඳින්න. සුවඳ හමන ඇඳුම් අඳින්න. පිරිසුදුකමට ආසා කරනවා. තේරෙන නිසා. එහෙනම් කෙනෙක් මේ අකුසල් එක්ක ඉන්න ආස කරන්නේ මොකක් නිසාද? නොතේරුම්කම. නොදරුවෝ වගේ. යම් තේරුමක් තියෙනවා නම් මිනිස්සුෙකුට ජීවිතය ගැන ඒ මිනිස්සු ආස කරනවා. පිරිසුදු හිතක් ඇතුව පිරිසුදු ජීවිතයක් ඇතුව සැනසෙල්ල ඉන්න. හැබැයිම සැනසෙල්ල කියන්නේ පින්වතුනි එතන නේද? හැබැයිම සැනසෙල්ල කියන්නේ එතන නේද? හැබැයිම සැනසෙල්ල තියෙන්නේ තමන්ට චෝදනා නොකරනවා නම්. හැබැයිවටම අපිට සැනසෙල්ලක් තියෙන්නේ කොතනද? අපිට අපි චෝදනා කරන්නේ නැත්තම්
එතන පුදුමාකාර සැනසෙල්ලක් තියෙනවා. අපි ජීවත් වෙච්ච විදිහ ගැන අපිම අපිට චෝදනා කරන්නේ නැත්තම් එතන පුදුමාකාර සැනසෙල්ලක් තියෙනවා. නිසා බුදුරජාණන් වහන්සේ ඇතැම් සූත්‍ර දේශනාවල වදාලා මේ තමන්ගෙන්ම දොස් ලැබෙන විදිහේ වැරදි කරගන්න එපා. මොකද පින්වතුනි අපි හිතමු මේ ලෝකේ අපේ පවුලේ පිරිස අපිට චෝදනා කරන්න පටන් ගත්තා කියලා. ඔන්න පවුලේ පිරිස අපිට එක දිගට බයිනවා. අපිට පුළුවන් ගේ දාලා ගිහිල්ලා ඒ චෝදනාවෙන් බේරෙන්න. අපි ගෙවල් දොරවල් දාලා යනවා. ඉවරයි ඒ චෝදනාව. අපි හිතමු ගමම බයිනවා කියලා. ගමම චෝදනා කරනවා. අපිට පුළුවන් ගම දාලා යන්න. අපි හිතමු අපිට චෝදනා කරන්න පටන් ගන්නවා කියලා රටක්. අපිට පුළුවන් රට දාලා යන්න. ඒ වුණාට පින්වතුනි අපිට චෝදනා කරන්නේ අපිම නම්. අපේ අභ්‍යන්තරයේම නම් අපිට චෝදනා කරන්නේ උඹ කයින් මේක කළා. උඹ වචනයෙන් මෙහෙම කළා. උඹ හිතින් මේ වගේ නරක හිතුවිලි හිතුවා. එහෙම චෝදනා කරනවා නම් අපි කොහේට ගිහින්ද සැනසෙන්නේ? අපි කොහේ පැනලද හැංගෙන්නේ? ආන්නේ නිසා අපිට ඇත්තටම සැනසෙල්ල කියලා කියන එක තියෙන්නේ අපි උපදව ගන්න ජීවිතය තුළේ. ඒ උපදව ගන්න ජීවිතේ අපිට සමහරට මහා සල්ලි භාග නැති වෙන්න පුළුවන්. අපිට මහා ප්‍රසිද්ධියක් නැති වෙන්න පුළුවන්, වත් පොහසත්කම් නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට අපි ගැන මේ හිතද්දී සතුටුයි නම් ඒ ජීවිතේ සැනසෙලා. ආන් එහෙම සැනසෙල්ලකට අපි ආසා කරන්න ඕන. සැනසෙල්ලට ආසා කිරීම තමයි සැනසෙල්ල කරා යන්න තියෙන පළවෙනි වැඩපිළිවෙල. පළවෙනි උපක්‍රමයේ න්‍යාය. ඒකට කියනවා සල්ලේක පරියාය. කෙලෙස් නැතුව ඉන්න ආස කරන්න ඕන. අනිත් අය ආඩම්බරෙන් ඉඳී මං නම් ආඩම්බර වෙන්නේ. අනිත් අය මාන්නක්කාර වෙයි මං මාන්නක්කාර වෙන්නේ. අනිත් අය ඉරිසියාකාරකම් කර කර ඉඳී මං ඉරිසියාකාරකම් කරන්නේ. අනිත් අය නම් එකට එක කර කර එල්ලිලා ඉඳී මං නම් ඕවා කරන්න යන්නේ. කොච්චර ලස්සනයිද ඒ හිතනේ. ඒ බඳු හිතවිල්ලක් හිතට එද්දි වුණත් අපි හිතමු අපිට හිතට කේන්තියක් එනවා කියලා. ඒ කේන්තිය ආවට පස්සේ අපේ යාළු හිත මිත්‍රාදිත් කියන්න පුළුවන් මේ මොනවා හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ එහෙම නිකන් කට වහගෙන ඉන්න එපා. කියන්න තියෙන දේ කියලා දාන්න කියයි. ඒ වෙලාවක හිතට ගන්න. නෑ අනිත් අය ඒව කරපු දේ මං තරහ ගන්නෙ. අනිත් අය වෛර කරපු දේ මං නම් වෛර කරන්න යන්නේ. ආන් ඒකට කියනවා සල්ලේක පරියාය. තමන් ගාව යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුවෙන් වෙන් වෙලා ඉන්න කැමැත්ත. සමහරු ගාව තියෙනවා කියනවා බුදුරජාන් වහන්සේ වදාලා මේ සල්ලේක සූත්‍ර දේශනාව තුළ අකුසල් 44ක් විස්තර කරනවා බුදුරජාන් වහන්සේ. ඒ අකුසල් විස්තර කරද්දී භාග්‍යතුන් වහන්සේ වදාරනවා සමහරු ගාව තියෙනවා කියනවා මේ තමන් යම් මතයකට ආවොත් එහෙම ඒ මතේ අතහරින්න අකමැත්ත. දැඩි බව ඒකට කියන්නේ. දැඩි. හරීම දැඩි චරිත ඉන්නවා. දැඩි විතරක් නෙමෙයි ඇතැම්ම ඉන්නවා මේ කරුණු පහදලා දෙන්න ගියාම ආයෙම කැරකිලා තමන් හිටපු තැනට මෙනවා. අතහරින්න බෑ. ඒ දැඩි බව කෙනෙක් ගාව තියෙනවා නම් ඒකෙනත් හිතක් උපදව ගන්න කියනවා. අදහසක් ඇති කරගන්න කියනවා. අනිත් අය දැඩිව ඉන්න පුළුවන්. මේ සමාජයේ දැඩි මිනිස්සු ඕන තරම් ඉන්න පුළුවන්. සාධාරණ මතයට ඔළුව නමන්න නැති එහෙම මිනිස්සු මේ සමාජයේ ඉන්න පුළුවන්. හැබැයි මං එහෙම වෙන්නේ. මං සාධාරණේ මතයේ ඉදිරියේ ඔළුව නමන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒකට කියනවා සල්ලේක පරියාය. ඔබ කැමති නම් ඔබේ ජීවිතේ ඇත්තටම පිරිසුදු කරගන්න ලස්සන කරගන්න. ඔන්න පළවෙනි පියවර. පළවෙනි පියවර තියන්න. ඒ තමයි පිරිසුදු ජීවිතයකට කැමැත්ත. මුළු ලෝකෙම අපිරිසිදු වුණත් තමන් පිරිසිදුව ඉන්න කැමති වෙන්න ඕන. එය සල්ලේක පරියායයි. මුළු ලෝකෙම ප්‍රාණඝාත කරත් තමුන් ප්‍රාණඝාතයෙන් වළකින්න කැමති වෙන්න ඕන. එය සල්ලේක පරියායයි. මුළු ලෝකෙම බොරුවෙන් ජීවත් වුණත් තමන් සත්‍යවාදීව ඉන්නවා කියලා කැමති වෙන්න ඕන.
ඒක සල්ලේක පරියායයි. ලෝකේ පුරාවට ඉරිසියාකාරයෝ පිරිලා හිටියත් තමන් ඉරිසියාකාරකම් නොකර ඉන්න කැමති වෙන්න ඕන. එය සල්ලේක පරියායයි. මුළු ලෝකෙම මිත්‍යා දෘෂ්ටික වුණත් තමන් සම්මාදිට්ඨිය තුළ ඉන්න කැමති වෙන්න ඕන. ඒක සල්ලේක පරියායයි. ආන්ගේ පරියාය අපිට පිරිසුදු වෙන්න තියෙන එක ක්‍රමයක්. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළා ඊළඟ පරියාය. ඒකට කියනවා චිත්තුප්පාද පරියාය. චිත්තුප්පාදම්පිකෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. චුන්දය මම කුසල් දහම් වැඩීම පිණිස සිතක් ඇති කර ගැනීම පවා ගොඩාක් උපකාර වෙනවා කියලයි කියන්නේ. කෝපන වාදෝ කායේන වාචාය අනුවිධීයනාසු. එහෙව් එකේ කයින් වචනයෙන් කුසල් සිද්ධ කිරීමෙන් සැලසෙන යහපත ගැන කවර කතාද? කුසල් වැඩීම පිණිස උපදවන හිතත් බහූපකාරයි. ඒ හිත උපදවනවා කියන්නේ මොකද්ද? මම නම් ප්‍රාණඝාත කරන්නේ කියලා හිතක් උපදිනවා. මං නම් සත්තුන්ට හිංසා කරන්නේ කියලා හිතක් උපදිනවා. මම නම් හොරකම් කරන්නේ. මම නම් සල්ලාලකම් කරන්නේ. මම නම් බොරු කියන්නේ, කේලම් කියන්නේ, හිස් වචන කියන්නේ, පරුස වචන කියන්නේ කියලා හිතක් උපදිනවා. ඒ හිත උපදිනවා කියන එක හිත පිරිසුදු කර ගැනීම පිණිස, ජීවිතේ පිරිසුදු කර ගැනීම පිණිස, පිරිසුදු ජීවිතයක් උපදව ගැනීම පිණිස තියෙන දෙවනි ක්‍රමය. පළවෙනි එක ආසා කිරීම. දෙවෙනි එක මොකද්ද? හිතක් ඉපදවීම. හිතක් උපදවන්න ඕන. ඒ නිසා මේ අඩු ගානේ මිනිස්සෙක් ඉන්නවා නම් පින්වතුනේ හිතක් උපදව ගන්න හරි දක්ෂ. ඒ මිනිසයා මේ මිනිස්සු අතරේ ඉන්න විශේෂ කෙනෙක්. ඇත්තෙම මේ සම්බුද්ධ ශාසනය ඇතුලේ යම් මේ ශ්‍රාවකයෝ සමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සුවපත් කරගත්තා නම් හිත උපද්දලාමනේ. හිත උපද්දලාමයි ඒක කළේ. මම නම් මගේ මේ අඩුපාඩු ඔක්කොම සුවපත් කරගෙන මං කොහොම හරි මේ සම්පූර්ණයෙන් සැපවත් වෙච්ච කෙනෙක් වෙනවා කියන හිත. ඒ හිත උපද්දන්න ඕන. ඒ හිත උපද්දීම ගැන අර වචනේ ඔබ හොඳට මතක තියාගන්න. මේ වචනේ මොකද්ද? චිත්තූපාදම්පි කෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. කුසල් දහම් වැඩිම පිණිස හිතක් ඉපදවීම පවා චුන්දය බොහෝ උපකාරී වන්නේය. බොහෝ උපකාරී වන්නේය. එහෙනම් අමාරු වෙන්න පුළුවන් කුසල් වඩන්න. හැබැයි හිතක් උපදින්න. හිතක්. මං මෛත්‍රියෙන් ඉන්නවා. මං තරහා නොගෙන ඉන්නවා. මම නම් සම්මා දිට්ඨියෙන් යුක්තවම ඉන්නවා. මං ආඩම්බර නැතුව ඉන්නවා. ආන්න එහෙම හිතක් උපදින්න ඕන. ඒකත් බහූපකාරයි. එහෙම හිත උපදින කෙනා තමයි යන් දවසක කොහොම හරි මහන්සි වෙලා තමන්ගේ ජීවිතය තුළ ඒ කුසලයේ උපදගන්නේ. ඒ තමයි දෙවෙනි පරියාය, දෙවෙනි ක්‍රමය. චිත්තූපාද පරියාය. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා අනිත් ක්‍රමයේ බලන්න මේ ශාස්ත්‍රූන් වහන්සේ නමක් ජීවිතයක් සැපවත් කරගන්න හැටි කියලා දෙන ලස්සන. ඊළඟ පරියාය තමයි පරික්කමන පරියාය. පරික්කමන කියලා කියන එක මෙන්න මෙහෙම එකක්. බුදුරජාන් වහන්සේ වදාලා චුන්ද විසමෝ මග්ගෝ තස්සාස්ස අඤ්ඤෝ සමෝ මග්ගෝ පරික්කමනාය. චුන්දය ගමනක් යන්ට මේ විසම මාර්ගයක් බොහෝම භයානක පාරක් තියෙනවා. අපිට යන්න වෙනවා යම් කිසි ගමනක්. මේ ගමන යනකොට අපිට තියෙනවා මේ බොහොම භයානක පාරක්. සොර සතුරු ගහන, අනතුරු ගහන, මේ ඊළඟට වල්ලලි කුලප්පු වෙච්චි හරක් ඉන්න බොහොම භයානක පාරක් තියෙනවා. හැබැයි භයානක පාර විතරක් නෙමෙයි කියනවා. ඒ ගමනට යන්න තියෙන්නේ ඒ පාර මගහැරලා යන්න හොඳ පාරකුත් තියෙනවා. ගමනක් යන්න භයානක පාරක් තියෙනවා. ඕනනම් ඒ පාර මගහැරලා යන්න හොඳ පාරක් තියෙනවා. ඊළඟට කියනවා සේයතාපි චුන්ද විසමන් තිත්තං.
තසාස අඤ්ඤං සමන්තිත්තම් පරික්කමනාය. ගඟකින් ඈතර වෙන්න බොහොම අනතුරුදායක තොටුපළක් තියෙනවා. ඒ තොටුපළෙන් ඈතර වෙන්න ගියොත් එහෙම බොහොම අනතුරුදායකයි. ගඟේ සැඩ වතුරට අහු වෙලා විනාශෙන් විනාශයට යන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ තොටුපොළින්ම ඈතර වීම පිණිස, ඒ කියන්නේ ඒ ගඟෙන්ම ඈතර වීම පිණිස වෙන හොඳ තොටුපළකුත් තියෙනවා. අර භයානක විතරක් නෙමෙයි. එතකොට ඥානවන්තයා මොකද කරන්නේ? ওই වෙන එකක් වෙච්ච දෙන් කියලා අර භයානක කියනවාද? නුවණ තියෙන කෙනෙක් නම් මොකද කරන්නේ? නුවණ තියෙනවා නම් කෙනෙක් භයානක පාර මගහැරලා හොඳට තියෙන පාරේ යනවා. භයානක තොටුපොළ අතහැරලා හොඳට තියෙන තොටුපොළෙන් ඈතර වෙනවා. මොකටද මේ ජීවිතේට අවදානමක්? ඥානවන්තයෙක් එහෙම කල්පනා කරනවා. අන්න ඔය වගේමයි බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් ප්‍රාණඝාත කරනවා නම් මේ ලෝකේ තියෙනවා නම් ප්‍රාණඝාතය කියලා භයානක මාවතක්. ඒක මගහැර යන්ටයි ප්‍රාණඝාතයෙන් වැළකීම කියලා එකක් තියෙන්නේ. මේ ලෝකේ තියනවාද මේ සත්තුන්ට හිංසා කිරීම කියලා භයානක පාරක්. ඒ පාර මගහැර යාම පිණිසයි සත්තුන්ට හිංසා නොකිරීම කියලා එකක් තියෙන්නේ. මේ ලෝකේ තියනවාද භයානක වැඩපිළිවෙලක් බොරු කීම කියලා. ඒක මගහැරලා යන්න තමයි බොරු කීමෙන් වැළකීම කියලා එකක් තියෙන්නේ. මේ ලෝකේ තියනවාද කේලම කියලා භයානක දෙයක්. ඒක මගහැර යන්ටයි කේලම් කීමෙන් වැළකීම කියලා එකක් තියෙන්නේ. බලන්න ලස්සන. බලන්න ලස්සන මේ ධර්මපරියායන් වල. අපේ ජීවිතේ යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු වලින් නිදහස් වෙන්න ක්‍රමයක් නැත්තන්නේ පින්වතුනි ප්‍රශ්නේ. දැන් මේකේ ක්‍රමයක් තියෙනවනේ. ක්‍රමයක් තියෙනවනේ. කෙනෙකුට තියෙන්න පුළුවන් තරහ. අධික ද්වේෂය. ඒ අධික ද්වේෂය කියලා කියන්නේ වැරදි පාර. ඒ වැරදි පාර මගහැරලා යන්න හොඳ පාරක් තියෙනවා. ඒ තමයි ද්වේෂ නොකර ඉඳීම. තරහ ගන්නෑ. මේ ලෝකේ තියෙනවා මේ අනුන්ගේ ಗುಣ මැකීම කියලා බොහොම මේ භයානක පාරක්. ඒ භයානක වැඩපිළිවෙල මගහැරලා කෙනෙකුට සැනසille යන්න පාරකුත් තියෙනවා. ඒ තමයි අනුන්ගේ ಗುಣ මකන්නේ නැතුව ඉඳීම. කොච්චර පැහැදිලිද මේ ධර්මයන්නේ? මේ ධර්මය මේ විදිහට ලෝකයට ඉස්මතු වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණේ නැත්තම්. බුදුරජාණන් වහන්සේ වදාළ එක අවස්ථාවක මේ ගෝපාලක මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මට මතක විදිහට චූල ගෝපාලක සූත්‍ර දේශනාව. භාග්‍යවතුන් වහන්සේ එක කාලෙක වැඩ ඉන්නවා මේ මගධ රටේ එක්තරා නදී තීරයක. ওই නදී තීරේ ඉන්නකොට පින්වතුනි ඒ කාලේ වර්ෂා සමයේ මහා ඉහළට වැහි වැහලා නදිය දෙගොඩ තලා යන්න මට්ටමට වතුර කියනවා. ඒ කියන්නේ ඒකේ වතුර කියනකොට කියනවා කොච්චර වතුර තියෙනවද කියන්නේ මේ කපුටෙකුට ඉවුරේ ඉඳලා වුණත් වතුර බොන්න පුළුවන් කියනවා. මේ කියන්නේ ඉවුර මට්ටමටම වතුර පිරিলা. දඹදිව වන්දනාවේ ගියපු පින්වතුන්ලා එහෙම දැකලා ඇති ඉන්දියාවේ ගංගාවල් වල තියෙන පළල. ඒ ඉන්දියාවේ ගංගාවක් සම්පූර්ණයෙන් වතුරෙන් පිරුණොත් එහෙම කොහොම ඇද්ද කියලා හිතා ගන්න පුළුවන්. ගඟ දිහා බලපුවම කිලෝමීටර් ගණන් පළලයිනේ. එහෙම ගඟක් දෙගොඩ තලා යනවා කියලා කියන්නේ මහා සැඩ දිය කඳක් ඒ ගඟේ යනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ භික්ෂූන්ට මේ වෙලාවේ ධර්ම කතාවක් වදාලා. මහණෙනි මගධ රටේ මේන්න මෙහිම මහා සැඩදිය කඳ ගලන කාලෙට මේ ගොපල්ලන්ට සිද්ධ වෙනවා ගංගාවෙන් ඉතරට හරක් පට්ටිය දක්කගෙන යන්න. එතකොට මේ මගධ රටේ හිටියා කියනවා මෝඩ පහේ ගොපල්ලෙක්. ඒ ගොපල්ලගේ මෝඩකම කියන්නේ ගොපල්ලා දන්නේ කියනවා තමන්ගේ හරක් ගැන වින්වින් වශයෙන් කොයි හරක්ද ශක්තිමත්, කොයි හරක්ද දුර්වල, කොයි හරක්ද මේ හරක් අතරේ පිදුම් ලබන හරක්. ඒ කියන්නේ හරක් කාණ්ඩ එකට ඉන්නකොට ඇතැන් හරක් ඉන්නවා අනිත් හරකුන්ගෙන් ගෞරව ලබන. උන්ට කියනවා වෘෂභ පරිනායකයෝ කියලා.
ඒ පරිනායක ගවයෝ මුක්කුද කියලා එහෙම දන්නේ මේ ගොපල්ලා මෝඩයි. ඊළඟට මේ ගොපල්ලාට තේරුමක් නැහැ කියනවා මේ සැඩදිය කඳ තියෙන කාලේ අහවල් තොටුපොළ තමයි ඊතර වෙන්න හොඳ කියලා එහෙම අදහසක් නැහැ. වතුර සැරට තියෙන කාලේ මේ ගොපල්ලා හරක් පට්ටිය දක්කගෙන ඇවිල්ලා අර හරක් පට්ටිය හිතිච්චි තැනකින් ගඟට බැස්සුවා කියනවා. ගඟට බැස්සපුවම ගඟේ දිය කඳ බොහොම සැරයි. සැර දිය කඳෙන් අර ගැඹුරු ජලයේ හරකුන්ට ඈතර වෙන්න විදිහක් නැතුව ගියා. හරක් ඔක්කොම එක රෑනට නැසිලා ගියා. කාගේ මෝඩකමද? ගොපල්ලාගේ තියෙන මෝඩකම. ගොපල්ලා පෙන්නන පාරේනේ අර හරක් ටික යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔය වගේමයි මගදී හිටිය හැබැයි ඥානවන්ත හොඳ ඥාන පහේ ගොපල්ලෙක්. ඒ ගොපල්ලට යම් දැනුමක් තියෙනවා හරක් පට්ටිය ගැනත්. ඒ ගොපල්ලට ඒ වගේම දැනුමක් තියෙනවා ගංගා නදියේ මේ ගලන ගංගාවේ සැඩදිය කඳ කොයි වගේද? ඊළඟට මේ නදියෙන් මෙච්චර සැඩ වුණත් මේ නදියෙන් ඈතර වෙන්න සුදුසුම තොටුපොළ වැඩි ගැඹුරු නැති තොටුපොළ මොකක්ද? අන්නේ දැක්ම ඒ ගොපල්ලට තියෙනවා. ඒ නිසානේ ගොපල්ලට කියන්නේ ඥානවන්ත කියලා. ඔය ගොපල්ලා හරක් පට්ටි එකතු කරගෙන ඇවිල්ලා ගංගා නදිය ළඟ නැවැත්තුවා කියනවා. නවත්තලා මේ නදිය ළඟ පෙළ ගැස්සුවා කියනවා හරක් ටික. පළවෙනියටම දැම්මේ පරිනායක ගවයෝ. ඒ කිව්වේ ගව කාණ්ඩේ ඉන්න පිදුම් ලබන ගව පීතෘ අන්න ඒ කට්ටිය. ඊළඟට දැම්ම කියනවා හොඳ තරුණ පහේ ශක්ති සම්පන්න ජව සම්පන්න ගවයෝ. ඊට පස්සේ ගත්ත කියනවා වස්ස වැසියෝ ටික. ඊට පස්සේ මව් දෙනුන් සමග පුංචි පැටවුන් එකට දැම්මා. දාලා ගානට වතුරට යොමු කළා. ඒ වතුරට යොමු කරනකොට අර පළපුරුද්දක් තියෙන ජව සම්පන්න ශක්ති සම්පන්න පරිනායක ගවයෝ සැඩදිය කඳ කපාගෙන සුවසේ ඊතරට යනවා. ඒ දිහා බලාගෙන අනිත් හරකුත් තමන්ගේ හිතට ධෛර්යය ගන්නවා ඊතර වෙනවා. එකම හරකෙකුටවත් අනතුරක් නොවි. කොටින්ම එදා උපන්නා වගේ පුංචි වහු පැටවු පවා මව් දෙනගේ ගෙරවිලි හඬ අහගෙන කිසි බයක් නැතුව අර සැඩදිය කඳින් ඊතර වුණා කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි කාගේ දක්ෂකමද? ගොපල්ලාගේ දක්ෂකමයි. ගොපල්ලාගේ. ආන්ගේ වගේමයි මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ කුසලෝ ඉමස්ස ලෝකස්ස මෙලොව ගැනද මනාව අවබෝධ කරගෙනයි. කුසලෝ පරස්ස ලෝකස්ස පරලොව ගැනද මනාව අවබෝධ කරගෙනයි. කුසලෝ මාර දෙහියස්ස මාරයාට අයිති දේ ගැනත් මනාව අවබෝධ කරගෙනයි. කුසලෝ අමාර දෙහියස්ස මාරයාට අයිති නැති දේ ගැනත් මනාව අවබෝධ කරගෙනයි. කුසලෝ මච්චු දෙහියස්ස මරණයට අයිති දේ ගැනත් මනාව අවබෝධ කරගෙනයි. කුසලෝ අමච්චු දෙහියස්ස මරණයට අයිති නැති අමරත අමරණීය නිවන ගැනත් මනාව අවබෝධ කරගෙනයි. එතකොට බුදුරජාණන් වහන්සේ හරියට දක්ෂ ගොපල්ලෙක් වගේ. උන්වහන්සේ දේශනා කරන ධර්ම මාර්ගයේ තුල ගියොත් හරි තොටුපොළින් ඈතර වෙනවා වගේ. ඉතින් ඒක පසක් වෙලානේ තියෙන්නේ නේද පින්වතුනි? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ තුල පිහිටා කොයිතරම්නම් රහතන් වහන්සේලා බිහි වුණාද? කොයිතරම්නම් මාර්ගඵලලාභී උත්තමයෝ බිහි වුණාද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිහිටලා කටයුතු කරලා. ධර්මයටම වර්ණනා කර ධර්මයේම ජීවිතයට ගලපා ගන්න මහන්සි ගනිමින් සංසාර දුකින් නිදහස් වුණා. හැබැයිම රහතන් වහන්සේලා. ඊළඟට සසර දුකින් නිදහස් වෙන වැඩපිළිවෙලටපත් වුණා මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා. දැන් අද කාලේ ගත්තාම අපිට පේනවා මේ භාග්‍යතුන් වහන්සේ වදාළ සද්ධර්මයේ තමයි ඊතර වෙන්න සුදුසු තොටුපළ. ඒක වරද්දගෙන මේ නොයේක් මේ වැරදි මත තම තමන්ට හිතෙන ඒවා කියාගෙන මේ ධර්මයක් විකෘති කරන අසත්පුරුෂයෝ බිහි වෙලා ඉන්න අපිට පේනවා. නමුත් සාසුරුන් වහන්සේගේ සිරි සද්ධර්මය ඒ ඊතර වෙන්න සුදුසුම තොටුපළ අදටත් තියෙනවා. අදටත් තියෙනවා. ඒ තොටුපළින් බොහෝ දෙනෙක් ඊතර වුණා. ඒ ධර්මයේ ආන් ඒ ගැන හිත පහදව ගැනීම තමයි අපි මුලින්ම කර යුත්තේ. මුලින්ම කළ යුතු දේ.
ඒකට කියනවා පරික්කමන පරියාය. ඒ කිව්වේ වැරදි මඟ හැර යාම. වැරදි මඟ හැර යාම ඊළඟට කරන එක. පළවෙනියට මොකද්ද කරන්නේ? වැරදි නැති නිවැරදි ජීවිතයකට ආසා කිරීම එක. දෙවෙනි එක ඒ වැරදි වලින් තොර වෙලා නිවැරදි ජීවිතයක් ඇති කර ගැනීම පිණිස සිතක් උපදව ගැනීම. ඊළඟ එක තමයි වැරදි දේ මඟහැර යාම පිණිස පවතින වැඩපිළිවෙල අනුගමනය කිරීම. ඒකට කියනවා පරික්කමන පරියාය. ඊළඟ එක තමයි උපරිභාව පරියාය. උපරිභාව පරියාය කියන එක මෙන්න මෙහෙම එකක්. සේයතාපි චුන්ද ඒකේසි අකුසලා ධම්මා. චුන්දේනි මේ ලෝකේ යන්තාක් අකුසල් ඇද්ද ඒ හැම අකුසලයක්ම සබ්බේති අදෝ භාව ගමනීය. ඒ හැම අකුසලයක්ම මේ සත්වයාව පරිහානිය කරා අරගෙන යනවා, පහළට අදිනවා. ඒකේචි කුසලා ධම්මා. මේ ලෝකේ යන්තාක් කුසලයෝ ඇද්ද සිතින් කයින් වචනින් රැස් කරන සියලු කුසල් සබ්බේතේ උපරිභාව ගමනීය. ඒ සියලු මේ කුසල් මේ සත්වයාව ඉහළට අරගෙන යනවා, දියුණුව කරා. අදෝභාව කියලා කිව්වේ යටට අරගෙන යනවා, පරිහානියට. එතකොට පරිහානියටපත් කරන්නේ මොනවද? අකුසල් වලින්. අපි ඉහළට ඔසවන්නේ මොන වගේද? කුසල් වලින්. එහෙනම් කෙනෙක් කැමති නම් පරිහානියටපත් වෙන්නේ නැතුව දියුණුව කරා යන්න ඔහු උපදව ගන්න ඕනේ කුසල්. ඒක හිතනවා එයා. සත්තු මරණ එක මාව පිරිහීමටපත් කරනවා. හැබැයි මං සත්තු නොමර හිටියොත් මං දියුණුව කරා යනවා. මං සොරකම් කරොත්, මං සල්ලාලකම් කරොත්, මං මත්පැන් මද්‍රව්‍ය ආවිද්‍ය පාවිච්චි කරොත් මං යන්නේ යට අතට, පරිහානියට. හැබැයි මං ඒ වගේ වැළකුණොත් මම දියුණුව කරා යනවා. මං බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, හිස් වචන කියනවා නම්, පරුස වචන කියනවා නම් මම යන්නේ පරිහානියට. හැබැයි ඒ වගේ මං වළකිනවා නම් මට යන්න පුළුවන් දියුණුව කළා. අන්න එහෙම හිතනවා. ඊළඟට මගේ හිත ඇතුලේ තිබුණොත් එහෙම ක්‍රෝධය, අධික ලෝභය, ද්වේෂය, වෛරය, iriසියාව, කුහකකම ආදී මේ අකුසල්, ඊළඟට මිත්‍යා දෘෂ්ටිය මං පිරිහිනවා. මට දියුණු වෙන්න නම් කරන්න තියෙන්නේ ඒ වගේ වළකින එක. අන්න එහෙම හිතනවා. ඒ මොකද්ද? ඒ තමයි උපරිභාව පරියාය, දියුණුව කරා යන වැඩපිළිවෙල. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවසාන ක්‍රමය පරිනිබ්බාන පරියාය, පිරිනිවන් පානා වැඩපිළිවෙල, පිරිනිවී යාම පිණිස පවතින වැඩපිළිවෙල. ප්‍රාණඝාතයෙන් වෙළුණු ලෝ සතුන්ට පිරිනිවන් පෑම පිණිසයි ප්‍රාණඝාතයෙන් වැළකීම තිබෙන්නේ. හොරකම් කර කර සසරට වැටෙන ලෝ සතුන්ට පිරිනිවන් පෑම පිණිසයි හොරකමින් වැළකීම තියෙන්නේ. බොරු කියා සසරටම වැටෙන ලෝ සතුන් අතරේ පිරිනිවන් පෑම පිණිසයි බොරු කීමෙන් වැළකීම තියෙන්නේ. කේලම් කිය සසරටම වැටෙන ලෝ සතුන් අතරේ කෙනෙක් පිරිනිවන් පානු කැමති නම් ආන්නේ කෙනාටයි කේලමෙන් වැළකීම තියෙන්නේ. ද්වේෂයෙන් සසරටම වැටෙන ලෝ සතුන් අතරේ කෙනෙක් පිරිනිවන් පාන්නට කැමති නම් ආන්නයට තියෙනවා ද්වේෂයෙන් වැළකීම. බලන්න මේ ධර්මයන් කොච්චර සුන්දරද? කොයිතරම් සුන්දරද? ආස කරන්න මේ ධර්මයන්ට. බුදුරජාන් වහන්සේ මේ ධර්ම පරියාය වදාලා අපගේ චුන්ද මහතෙරුන් වහන්සේට, මේ වෙනකොට මේ චුන්ද තෙරුන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා නැහැ. දැන් මේ ධර්ම පරියාය පින්වතුනි සල්ලේක සූත්‍රය ඔබ මෙය කියව ගන්න මජ්ක්‍ධිම නිකායේ එක පොත් වහන්සේගෙන්. මම බොහොම කෙටියෙන් තමයි මේ සූත්‍ර දේශනාව ඔබට කියලා දුන්නේ. මේ දේශනාව දේශනා කරලා බුදුරජාන් වහන්සේ මෙන්න මෙහිම වදාලා. ඉතිකෝ චුන්ද. එහෙමනම් චුන්ද මම දැන් ඔබට දේශිතෝ මයා සල්ලේක පරියායෝ. මම ඔබට කියලා දුන්නා නිකලස් ජීවිතයක් ඇති කරගන්නේ කොහොමද කියන එක ගැන. ඒ සඳහා ක්‍රමය. දේශිතෝ චිත්තුප්පාද පරියායෝ. ඒ සඳහා සිතක් උපදවන ක්‍රමයක් ඔබට කියලා දුන්නා. දේශිතෝ පරික්කමන පරියායෝ. මේ
කෙලෙස් මගහැරලා යන විදිහත් අකුසල් මගහැරලා යන විදිහත් මම ඔබට කියලා දුන්නා. දේසිතෝ උපරිභව පරියායෝ ජීවිතේ දියුණුව කරා අභිවෘද්ධිය කරා අරගෙන යන ක්‍රමයක් ඔබට කියලා දුන්නා. දේසිතෝ පරිනිබ්බාන පරියායෝ පිරිනිවන් පාන ක්‍රමයක් මම ඔබට කියලා දුන්නා. යංකෝ චුන්ද සත්තාරං කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය. චුන්දය යම්කිසි ශාස්ත්‍රූන් වහන්සේ නමක් ශ්‍රාවකයෙකුට හිතසුව පිණිස අනුකම්පාවෙන් යමක් කළ යුතුයි නම් කතං බෝතං මයා මං ඒ ටික කළා. අපේ ශාස්ත්‍රූන් වහන්සේ ශ්‍රාවකයෙකුගේ ජීවිතයට අනුකම්පාවෙන් ශාස්ත්‍රූන් වහන්සේ නමක් යමක් කළ යුතු නම් පින්වතුනි අපගේ ශාස්ත්‍රූන් වහන්සේදී කළා. චුන්ද තෙරුන් වහන්සේට කියනවා ඒතානි චුන්ද රුක්ඛ මූලානි. ඉතින් චුන්ද ඔය තියෙන්නේ රුක් සෙවණවල්. ඒතානි ශුඤ්ඤාගාරානි. ඔය තියෙන්නේ බොහොම නිශ්ශබ්ද විවේකී තැන්. ජායත දැන් ඔබ මේ ඉගෙන ගත්ත දේ තුලින් ධ්‍යාන වඩන්න. මා පමාදත්ත චුන්ද ප්‍රමාද වෙන්න නම් එපා. මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත ප්‍රමාද වෙලා පසුතැවෙන්න නම් එපා. මේ අයංකෝ අම්හාකං අනුශාසනීයං ඕක තමයි මට ඔබට කරන්න තියෙන අනුශාසනාව. බුදුරජාන් වහන්සේ ඔය ධර්මයේ වදාරලා අවසන් වුණාට පස්සේ චුන්ද තෙරුන් වහන්සේ ගොඩාක් සතුටු වුණා කියනවා. ඒ සතුට සිතින් ඉතින් වීරිය කරන්න නැති නොබෝ කලකින්ම උන්වහන්සේ පසුතැවිලි නොතැවීම පිණිස පසු නොතැවෙන විදිහට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවේ පිහිටා තමන් වහන්සේගේ ජීවිතේ පරිපූර්ණ වශයෙන් සැපයට පත් කරගත්තා. ඒ කියන්නේ උන්වහන්සේ පිරිසුදු ජීවිතයක් ඇති කරගන්නට මුලින්ම අදහසක් ඇති කරගත්තා. ඊළඟට හිතක් උපදව ගත්තා. අකුසල් ඔක්කොම මග ඇරලා ගියා. අකුසල් මග ඇරලා යනකොට ජීවිතේ දියුණුව කරාම ගියා. සියලු කෙලෙස් පිරිණිවීමටපත් වෙලා උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා අපගේ මහා චුන්ද මහරහතන් වහන්සේ. පස්සේ කාලෙක පින්වතුනි මහා චුන්ද මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ පවා බොහෝ ධර්ම කතාවෙන් භික්ෂුන්ට අනුග්‍රහ කර කර භික්ෂුන්ට ධර්මයේ හැසිරෙන්න උදව් කළා. මහා චුන්ද සූත්‍ර නමින් සූත්‍ර ගණනාවක් අපේ උතුම් සූත්‍ර පොත් වහන්සේලා තුල අන්තර්ගත වෙනවා. ඒ චුන්ද මහරහතන් වහන්සේ වදාළ ධර්මයන්. තේරගාථා පොත් වහන්සේගේ චුන්ද මහරහතන් වහන්සේ තව ගාථාවක් වදාලා. සේවේත පන්තානි සේනාසනානි චරෙය්‍ය සංයෝජනං විප්පමුක්ඛං සචේරතින් නාදි ගච්ඡේය තත්ත සංඝ වසේ රක්ඛි තත්තු සතිමා. උන්වහන්සේ වදාලා දුර ඈත වනසෙනසුන් වලයි ඉන්ට ඕන. ධර්මයේ හැසිරෙන්න ඕන සංසාර බන්ධනයෙන් නිදහස් වෙන්න හිතාගෙනමයි. නමුත් ඈත වනේ වාසය කරන්නට අකමැති නම් එයා තමන්ගේ ඉඳුරන් හොඳින් රැකගෙන හොඳින් සිහිය පිහිටුවාගෙන උතුම් සාමින් වහන්සේලා සෙවණේ වාසය කරන්න ඕන. අන්න ලස්සන අවවාදයක්. කෙනෙකුට වනේ වාසය කරමින් තමන්ගේ හිත තනියම දමනය කරගන්නට අපහසුයි නම් ඒක යාට දුෂ්කරයි නම් එයා කළ යුත්තේ උතුම් සාමින් වහන්සේලාගේ ඇසුරේ ඒ සාමින් වහන්සේලාට ගරු සත්කාර දක්වමින් හොඳට සිහිය පිහිටුවාගෙන වාසය කිරීම. මේ යුගය ආන්නේ බඳු එකක් පින්වතුනි. ඒ කාලේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේ ඉර මණ්ඩල වගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වැඩ හිටිය සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ඊළඟට මහානුභාව සම්පන්න රහතන් වහන්සේලා පිරිලා ඒ රහතන් වහන්සේලා සමීපයට දෙව් බඹුන් පැමිණිලා නිරන්තරයෙන් දහම් කතා කරනවා. එහෙම යුගයක අද මේ අපි ජීවත් වෙන කාලයට වඩා පහසුවෙන් භික්ෂූන් ධර්මයේ හැසිරුණා. නමුත් මේ කාලය ධර්ම කියා දෙන්න නුවණැති උත්තමයන්ගේ ඇසුරේ බොහෝම අහිංසක විදිහට සිහිය පිහිටුවාගෙන
ධර්මය ඉගෙන ගනිමින් ධර්මයට ඇලුම් කරමින් ඒ දහම් අවවාද තුළ චුට්ට හික්මෙන්ට මහන්සි ගනිමින් තමන් වාසය කරොත් තමන්ගේ ජීවිතයට රැකවරණයක් හදාගන්න පුළුවන්. ඉතින් මේ දහම් අවවාද වදාළේ අපට මහා චුන්ද මහරහතන් වහන්සේ. ඒ මහා චුන්ද නම් වූ සැබෑම රහත් මුනිදුන්ට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ චුන්ද මහරහතන් වහන්සේ ඇතුළු උතුම් රහතන් වහන්සේලා යම් අමා නිවනක නිවී සැනසුනාද අපටත් ඒ අමා මහ නිවන අවබෝධ කරගන්නට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලු දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු සාදරයෙන් පින් අනුමෝදන්ව දිව්‍ය අසීසුරින් වැඩේවා. ශ්‍රද්ධා සීලාදීන් වැඩේවා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ අප හැමට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ ලබත්වා ගෞතම සාසනය තුල පරිපූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දානය සඳහා දායකත්වයන් දරනු ලබන ඒ පින්වතුන්ලාගේ නමින් 2016 ජූනි මාස 21 වෙනි දින මිය පරලොව ගිය පින්වත් දයාසිරි බටුවංගල පියාණන්ටත් තේමාරිස් බටුවංගල සීයාටත් සාලින් අකුරුගොඩ ආච්චි අම්මාට සහ බෝරාල ලියනගේ ආච්චි අම්මා ඇතුළු ඒ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතින්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන් සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. සුජීවත්ව සිටින සපුකොටානගේ චිත්‍රා රංජනී මෑණියන්ටත් වැඩිමහල් සහෝදරයන් වන චරිත් දුමින්ද බටුවංගල සහ ඉන්දික දිනේෂ් බටුවංගල යන දෙදෙනාටත් ඔවුන්ගේ අබදරුවන්ටත් රොවිනි ඉනෝකා බටුවංගල වැඩිමහල් සහෝදරියටත් පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන්ව මේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝග සුව සැලසේවා දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සුවසේ පින් කරගෙන දහමේ හැසිරিলা චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ පින ඒකාන්ත වශයෙන්ම හේතු වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. විදේශගතව අධ්‍යාපනය ලබන පින්වත් දමිත් චින්තක බටුවංගල මහත්මයාට අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරමින් රැස් කරන ඒ සියලු පින්වල ආශිර්වාද බලයෙන්ුත් උතුම් රත්නත්‍රී ආශිර්වාදයෙන්ුත් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන්ුත් රැකවරණයෙන්ුත් ඒ අධ්‍යාපන කටයුතු කිසියම් කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් පීඩාවකින් තොරව සුවසේ සාර්ථකව සිද්ධ කරගන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම එතුමාගේ ජීවිතයට නිරතුරුව උතුම් කල්යාණ මිත්‍ර ඇසුර සත්පුරුෂ ඇසුරම ලැබේවා. සුවසේ කල්යාණ මිත්‍ර ඇසුරේ ගුණ දහම් දියුණු කරගන්නටත් සුවසේම ධර්මයේ හැසිරෙන්නටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සුපින්වත් ඔබ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත සැලසේවා. ගෞතම සාසනය තුල ධර්ම අවබෝධ කරන්ට ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.